සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ඇහෙනව නේද ඔක්කොමලටම ආව? ඔව් සර්. අපි එදා පාඩම නැවැත්තුවේ මේ ප්‍රවෘත්ති කණ්ඩායම් කියන තැනින් නේද? ෆෝම්ස් කියන තැනින් නේද? පටන් ගන්න තියෙනවා. එහෙනම් අද අපිට ආයි මේ අන්තර්ජාලයේදී කතා කරන්න වෙන දේවල් අපි අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කරද්දී අපිට භාවිතයට ගන්න පුළුවන් එක එක ඇප්ලිකේෂන්ස්. එතකොට අපි දැනගන්න ඕන දේවල් තමයි මෙතනදී අපි කතා කර ඉන්නේ, සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට එතනදී අන්තර්ජාලය ඇතුළත අපිට ක්වොලිටි එක වැඩි කරගන්න අපි අපේ භාවිතය කරගෙන යනකොට ඒ භාවිතයේ ගුණාත්මක බව වැඩි කරගන්න, ඒ භාවිතයේ පහසුව වැඩි කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන් තාක්ෂණයන් කිහිපයක් අපි මෙතනදී කතා කරනවා. ඊට පස්සේ එතන අන්තර්ජාලය අපි ගනුදෙනු කරද්දී අපිට ගැටලු ඇති වෙනවා. අන්න ඒ වගේ ගැටලු මොනවද කියලා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පළවෙනිටම තියෙනවා ප්‍රවෘත්ති කණ්ඩායම්. ෆෝම්ස් කියලා තියෙනවා. විශේෂිත මාතෘකාවක පිළිබඳව ලිඛිතව සිදු කරන විද්‍යුත් සාකච්ඡාවක් මින් අදහස් වේ. අන්තර්ජාලයේ මෙවැනි සේවා සපයන වෙබ් අඩවි දහස් ගණනක් පවතී. ලියාගන්න උදාහරණ www.usenet.com usenet.com 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 ඊට පස්සේ තියෙනවා real time chat RTC කියලා අපි හඳුන්වනවා. ලියා ගන්න ඔන්ලයින් සහභාගීකරුවන් අතර සිදුවන්නා වූ ලිඛිත සංවාදයක් මේ නමින් හඳුන්වනු ලබයි. සංවාදයක් මේ නමින් හඳුන්වනු ලබයි. දැන් මෙතන ලිඛිත කියලා කතා කරාම අපි දන්නවා අතින් ලියලා එහෙම නෙමෙයි, ටයිප් කරලා තමයි මේ ලිඛිත සංවාදය සිද්ධ කරන්නේ. මෙම අවස්ථාවන් තුලදී දෙදෙනෙකු අතර හෝ විශාල පිරිසක් අතරද සංවාදයක් ගොඩනගා ගැනීමට වර්තමානය වන විට වඩාත් පහසු වී ඇත. එතකොට උදාහරණ මොනවද කියන්න බලන්න. Zoom. හරි. Zoom අපි ගොඩක් වෙලාවට දැන් මෙතන real time chat කියන එක අපි කතා කරා text message එකකින් තමයි යන්නේ. ඒතර Zoom පාවිච්චි කරන්න පුළුවන්. Zoom අපිට
වීඩියෝ කන්ෆරන්සින් වගේ කන්සෙප්ට් එකකටත් යන්න පුළුවන්. අපි දැන් එහෙම අවස්ථාවකට යන්නේ නැතුව අපි chat එකකින් message එකක් කරනවා. කොහොමද Telegram. ඒකට තව උදාහරණ ටෙලිග්‍රෑම ඊට පස්සේ අපි හැම වෙලාවෙම පාවිච්චි කරන දේ WhatsApp, WhatsApp, Messenger, Messenger අන්න ඒ වගේ groups අපිට Viber, Imo. ඉන්නවා. ඒතර ওই වගේ දේවල් අපිට අද අපේ තාක්ෂණය අන්තර්ජාලය භාවිතා කරලා අපිට රියල් ටයිම් chat කියන concept එකෙන් වැඩ කරගෙන යන්න පුළුවන්. අද වර්තමානයේ මේක හොඳටම පාවිච්චි කරන්නේ Telegram කියන එක. මොකද අපි WhatsApp ගත්තොත් WhatsApp එකේදී යම් තාක් දුරකට අපි නොදන්නා පාර්ශවයෙන් දැන් අපි group එකක් add කරගෙන එතන මේ නොදන්නා පාර්ශව කීපයක් එකතු වෙනවා. ඒතර ඒගොල්ලන්ගේ පුද්ගලිකත්වයට හානි වෙන පරිදි මේ WhatsApp එකෙන් වැඩ කරන්න පුළුවන්. මොකද numbers ගන්න පුළුවන්, photos බලන්න පුළුවන්, profile pictures check කරන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවන් තියෙනවා. නමුත් අපි Telegram වගේ concept එකකට ගියොත් Telegram වලදී number එක ගන්න, direct message යවන්න වගේ තියෙන සමහර පහසුකම් මේ හැකියාවන් අහුරලා තමයි තියෙන්නේ. ඒතර Telegram වගේ concept එක privacy එක ටිකක් ආරක්ෂා වෙනවා කියලා හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඊළඟට තියෙනවා ethics නේද? ethics පරිශීලකයන් විසින් අනුගමනය කළ යුතු ආචාර රීති කියලා තමයි අපි මේවට හඳුන්වන්නේ. දැන් මේ ඇත්තටම ethics මොනවද? ලංකාවේ අපි ගත්තොත් ලංකාවේ මේ ethics කියන දේ හරියටම පාවිච්චි වෙනවද? ඔන්න ඔය ගැටලුව තමයි අපිට තියෙන්නේ. අපි ගත්තොත් උදාහරණයක් විදිහට පාරේ අපි ගමන් කරොත් පාරේ ගමන් කරොත් අපි හරියට ethics අපි සාමාන්‍යයෙන් කතා කරනවා නීති නෙමෙයි රීති විදිහට අපි ගන්නවා. නීති කියන්නේ අනිවාර්යෙන්ම පැවරිලා තියෙන දේවල්. මොනවාද නීති කියලා කතා කරොත් අපි පාරේ යනවා නම් සාමාන්‍යයෙන් පාරේ යනවා නම් අපිට නීති කියලා මොනවද තියෙන්නේ? පයින් යනවා නම් දකුණු පැත්ත වාහනයකින් යනවා නම් වම් පැත්තෙන් යන්න ඕන. හරි. පාර ඊය දැනගෙන සිටින්න ඕන. හරි. පාර පන්නනවා නම් කාහිරකින් තමයි පාර පනින්න ඕනේ. මාර්ග සංඥා තියෙනවා නම් ඒවට අනුගත වෙන්න ඕනේ. ඊට පස්සේ ලයිට් තියෙනවා ලයිට් වලට අනුපිළිවෙල අපි දෙන්න. ඊට පස්සේ රීති කියලා කියන්නේ මොනවද? පාර පන්නනවා නම් අපි පාර දෙපැත්ත බලලා පනින්න ඕනේ. ඒතර දැන් අපි කාහිරෙන් අපි ලංකාවේ වෙන්නේ මෙහෙමනේ. කාහිරෙන් පාර පනිනවා නම් වාහනේ කොච්චර ආවත් මට ඕන විදිහට පාර පනිනවා. ඒක එතකොට නීතියක් නෙමෙයි නේ. අපිට කාහිරෙන් පාර පනිනවා නම් පාර බලලා තමයි පාර පනින්න ඕනේ. කාහිර තිබ්බ පමණින් පාර පනින්න පුළුවන් වෙන්නේ නැහැ නේද? ඒක එතකොට ඒක නිකන් රීතියක් නේ. අපි ගොඩනගා ගත්ත දෙයක්. ඊට පස්සේ පාර යනවා නම් ෆෝන් එකෙන් කතා කර කර අපි යන්නේ නෑ. ෆෝන් එක පැත්තකින් තියලා හරියට අපි පාරේ යන්න ඕනේ. එතකොට ඒවා මොනවද? රීතිනේ. අපි හෝන් එක ගගා හැම වෙලාවෙම එලවනවද? එහෙම එලවන්නේ නැහැ. වාහනයක් පදවනවා නම් හැම වෙලාවෙම හෝන් එක ගහන්නේ නැහැ. ඒව තමයි ආචාරශීලීත්වය නේද? නීති නෙමෙයි. නීති කියන්නේ පැවරිලා තියෙන දේවල්. නීති නෙමෙයි රීති. අපි ගොඩනගා ගත්ත යම් කිසි දෙයක් ආචාරශීලීත්වය වැඩි කරගන්න ඕන දේවල් තමයි මේ ethics කියලා අපි කතා කරන්නේ. එතකොට පරිගණක භාවිතයේදීත් අන්තර්ජාල භාවිතයේදීත් මෙන්න මේ ethics කියන එක අපිට ඉතාම වැදගත් වෙනවා. එතකොට මොනවද සාමාන්‍යයෙන් පරිගණක භාවිත ethics විදිහට හඳුන්වන්න පුළුවන්? මොනවද උදාහරණ? කියන්න බලන්න දෙක තුනක්. සරලව කියන්න බලන්න ethics මොනවද අපි භාවිතා කරන්නේ? කතා කරමු. මුදල් ගෙවන්න නැතුව අර ඩවුන්ලෝඩ් කරගන්නේ. අන්න හරි එක එකක්. ඊට පස්සේ දැන් ඔය අපි group වල chat කරනකොට කොහොමද ethics මොනවද යන්නේ? දැන් අපේ official group එකක් තියෙනවා. මම මේ හැම එකම ලියවන්නේ අපේ ඔෆිස් එකේ දැන් වැඩ කරන group එකක් තියෙනවා.
එතකොට ඒ group එකේ අපිට ඕන personal messages හැම එකම දානවද? නෑ. නැහැ දාන්නේ නැහැ නේ. ඒකද අපි කතා කරන official දේවල් පමණයි. සමහරවිට ඔයගොල්ලන්ගේ groups ගත්තමත් ඒ groups වල අපි සාමාන්‍ය හුදෙක් කතා කිරීම උදෙසා උදහස් සෝමාල් කර ගැනීම උදෙසා වෙනම group එකක් තියෙනවා. ඒ group එකට අපිට ඕනම දෙයක් දාන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපේ official group එකක් තියෙනවා. මේ official group එකට අපිට හැම වෙලාවෙම එනවා WhatsApp එකේ මොනවද? අර discount එක මේ discount එක ඒ වගේ දේවල් අපි official group වල දාන්නේ නැහැ. ඊට පස්සේ හැම වෙලාවෙම උදේ පාන්දර good morning සුබ දවසක් අද දවස සුබ වේවා ගාලා මල් පොකුරු අනම්මනම් ඒවා දාන්නේ නැහැ. ඊට පස්සේ තමාගේ පෞද්ගලිකත්වය අදාළ වෙන දේවල් ඒක ඇතුලේ ෂෙයා කරන්නේ නැහැ. ඊට පස්සේ තව කෙනෙක් කියවන මැසේජස් අනවශ්‍ය විදිහට අපි ෂෙයා කරන්නේ නැහැ. අපි අත්‍යවශ්‍ය දේවල් ඒ group එකට අදාළ දේවල් තමයි අපි එතන කතා බහ කරන්නේ නේද? අන්න ඒව තමයි ethics කියලා කියන්නේ. එතකොට තව කෙනෙක්ගේ සමහරවිට අපි මොන හරි දෙයක් කතා කරොත් පෞද්ගලිකත්වයට හානි වෙන පරිදි අපි මේ group වල message කරන්නේ නැහැ. අන්න ඒව තමයි සාර්ලව අපි කතා කරොත් ethics විදිහට කතා කරන්නේ. ලියගන්න අන්තර්ජාල වෙබ් අඩවි පරිශීලනයේදී අන්තර්ජාල වෙබ් අඩවි පරිශීලනයේදී ගැටලු මගහරවා ගැනීම සඳහා facts නේද? FAQs facts FAQs අනුගමනය කිරීම යෝග්‍යයි. ඔව් මොකක්ද කිව්වේ facts නෑ FAX නෙමෙයි FAQs. හරිද? fact කියලා කියන්නේ අපි නේද? මොකක්ද fact කියලා කියන්නේ? frequently asked questions. FAQ facts අනුගමනය කිරීම සිදු කළ යුතුය. අනුගමනය කිරීම සිදු කළ යුතුය. එතකොට අපි ඕනම වෙබ්සයිට් එකක් ගත්තොත් ඒ වෙබ්සයිට් එක ගොඩක් වෙලාවට මේ FAQ frequently asked questions ඒ කියන්නේ අපි සරල සිංහලෙන් කියන නිතරම අසන ප්‍රශ්න. ඒ ටික තියෙන අපි උදාහරණයක් විදිහට ගිහිල්ලා බලමු. අපි ගියොත් eBay වෙබ්සයිට් එකට. ඊයන් පස්සේ මේ කොහේ හරි අපිට දකින්න තියෙනවනේ මේ frequently asked questions. අපි බලමු මේ help and contact ගියාම මේ තියෙන ඒගොල්ලන්ගේ ඒ ආටිකල්ස් ටික හැම වෙලාවෙම කස්ටමර් සර්විස් එකේ පුද්ගලයන් ඉන්නවනම් ඒ පුද්ගලයා නිතරම අසන ප්‍රශ්න කොහොමද මේ ගෙස්ට් කෙනෙක් විදියට යන්නේ ඊට පස්සේ අපිට මොකක් හරි අයිටම් එකක් ආවේ නැත්නම් අපි මොකද කරන්නේ පාස්වර්ඩ් එක රීසෙට් කරන්නේ කොහොමද එතකොට මේගොල්ලන්ගේ මේ තියෙන්නේ ෆැක්ට් කියන concept එක account එක billing කොහොමද එන්නේ shipping tracking return and refunds එතකොට එතන ගියන් පස්සේ දකින්න පුළුවන්
මොනවද නිතර මේගොල්ලන්ගෙන් අහන ප්‍රශ්න කියලා. කොහොමද රිටර්න්ස් වෙන්නේ සිද්ධ වෙන්නේ? මෙතන මේ තියෙන්නේ ඒ වගේ page එක. ඊට පස්සේ අපි බලමු ලංකාවේ රන් කරන වෙබ්සයිට් එකක් ගත්තොත් ඒකේ ඇතුලේ දේවල් තියෙනවද කියලා. මේක ලෝකෙම මේව කරනවා. ගොඩක් තියෙන අපි මම ලේසියෙන්ම මම දන්න වෙබ්සයිට් එක තමයි මේ දින අපේ රාජ්‍ය ආයතනයක තියෙනව වෙබ්සයිට් එක. එතන මේ වෙබ්සයිට් එකේ තියෙනවා මෙතන FAQ කියලා. එතන frequently asked questions. නිතරම මොන හරි ගැටලු තියෙනවනම් ඒවා මොනවාද? කොහොමද දැන් අපි තියෙන ප්‍රශ්න කොහොමද මෙතෙන්ට එන්නේ? මොනවද තියෙන අංක පිළිබඳව විමසීම. ව්‍යාපාර නාමයක් ක්‍රියාපදිංචි කරන්නේ කොහොමද? මේ දේවල් මොනවද කියලා අපේ නිතරම අහන ප්‍රශ්න. එතකොට මේ වගේ දෙයක් වෙබ්සයිට් එක දාලා තියෙනවා නම් ඇත්තටම ලේසි ගොඩාක් ගැටලු විසඳ ගන්න. හැම වෙලාවෙම කෝල් කර කර අහන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ දේවල් අදාළ විදිහට වෙබ්සයිට් වල දක්වලා තියෙන හින්දා. ඊළඟ කරුණ ලියා ගන්න. අනවශ්‍ය පරිදි විහිළු තහළු කිරීම සිදු නොකිරීම. අනවශ්‍ය පරිදි විහිළු තහළු කිරීම සිදු නොකිරීම. යම් ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමේදී ඒක තුන්වෙනි එකද? තුන්වෙනි එක. යම් ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමේදී අවශ්‍ය කරුණට පමණක් පිළිතුරු සැපයීම. අවශ්‍ය කරුණට පමණක් පිළිතුරු සැපයීම. ඊළඟ එක අපිලිවෙල නොවන්න අන් අයගේ අපිලිවෙල පිළිබඳව විවේචනය කිරීමෙන් වළකින්න. අන් අයගේ අපිලිවෙල පිළිබඳව විවේචනය කිරීමෙන් වළකින්න. ඊළඟ කරුණ ගොනු හුවමාරු කිරීමේ කටයුතුවල පිළිවෙල පිළිබඳ නිතරම සැලකිලිමත් වන්න. ඒක කයි කියන්නකෝ. ගොනු හුවමාරු පිළිබඳ කටයුතුවලදී පිළිවෙල පිළිබඳ නිතරම සැලකිලිමත් වන්න. දත්ත හුවමාරු ඒකටම ලියා ගන්න. දත්ත හුවමාරු කිරීමේදී අදාළ ගොනුවල විශාලත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.
ඊළඟට ලියා ගන්න අනවශ්‍ය ආකාරයට මේල් සහ messages forward කිරීමෙන් වළකින්න අපි ඒවට කියනවා chain mails නැත්නම් chain messages කියලා නේද? ඒ කියන්නේ එක්කෙනෙක් තව එක්කෙනෙක්ට යවනවා එක්කෙනෙක් තව ඔහොම chain එකක් විදියට මේක දම්බලක් විදියට යනවා. එතකොට මේක ලොකු data ප්‍රමාණයක් එකතු කරනවා ලොකු data ප්‍රමාණයක් වැය වෙනවා මේ සඳහා. එතකොට මේ එක message එකක හරි virus එකක් තිබ්බොත් අදාළ email address ගණනාවක් පරිගණක ගණනාවක් මේකත් එක්ක අනතුරට භාජනය වීමේ හැකියාවක් තියෙනවා. vulnerability issue එකක් තියෙනවා. ඒකෙන්ද මේ chain messages යවද්දී අපි හොඳ සැලකිලිමත් වීමක් තියෙනවා. අත්‍යවශ්‍ය නම් පමණයි මේ දේවල් අපි share කරන්න ඕනේ. ආව පමණින් share කරන්නේ නෑ අපි WhatsApp එකේ ඕන තරම් messages නේද? මේක 10 දෙනෙක්ට යවන්න 10 දෙනාට යවුව සුබ වෙයි අරකයි මේකයි කියලා ඕන තරම් messages share කරනවා. ඒතර ඇත්තට මේ messages දැන් WhatsApp එකේ ගත්තොත් වැටෙනවා forward many times කියලා නේද? ඒතර ඒ වගේ chain messages අපි යැවීමෙන් පුළුවන් තරම් වළකින්න ඕනේ. අත්‍යවශ්‍ය දෙයක් නම් පමණක් විතරයි අපි මේ දේ share කරගන්න ඕනේ. හරි ඔය තමයි ethics කියලා අපි සඳහන් කරන්නේ. ඊට පස්සේ දුරකථන බහුමාධ්‍ය වෙබ්කාස්ට් බ්ලොග් අඩවි විද්‍යුත් වාණිජ්‍ය සමාජ වෙබ් අඩවි කියන පිළිබඳ අපි දැන් කතා කරන්න යනවා. ඊට පස්සේ තියෙනවා ටෙලිෆෝනි වොයිස් ඕවර් ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් VoIP. මෙතන ලියා ගන්න. අන්තර්ජාල දුරකථන උදාහරණයක් විදිහටද නෑ මෙතන ඉංග්‍රීසි වචනනේ තියෙන්නේ ඉන්ටර්නෙට් ටෙලිෆෝනි වොයිස් ඕවර් ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් කියලා. ඒකේ සිංහල වචන අපි සිංහලෙන් හඳුන්වන්නේ අන්තර්ජාල දුරකථන කියලා. අන්තර්ජාල භාවිතා කරමින් දුරකථන ඇමතුම් ලබාගත හැකි ක්‍රමයකි. IDD ඇමතුම් පවා නොමිලේ හෝ ඉතා අඩු මුදලකට ලබාගත හැක. ආයතනවලට සිය දේශීය හා විදේශීය ශාඛා අතර අභ්‍යන්තර දුරකථන ඉන්ටර්කොම් ලෙසද යොදාගත හැකි ක්‍රමවේදයකි. Microsoft net meeting 3CX phone Xlite වැනි මෘදුකාංග මෙන්ම පරිගණක ජාලයට සම්බන්ධ කළ හැකි දෘඩාංග දුරකථන ආධාරයෙන් ඇමතුම් ලබා ගත හැක. දුරකථන ඇමතුම් ඉතා ඉහළ හඬ ගුණත්වයකින් යුක්තව ලබා ගත හැකි වීම මෙහි ඇති වාසියකි. වර්තමානයේ වීඩියෝ ඇමතුම් පවා මෙම ක්‍රමෙන් ලබා ගත හැක. එතකොට මේ විදිහට අපි මේ voice over internet messages ගෙත දැන් අපි අන්තර්ජාලයේ මේ දුරකථන භාවිතා කරනකොට calls ගන්නවද IDD කියන concept එක අපි භාවිතා කරන්නේ නැහැ නේද? IDD වලින් අයින් වෙලා අපි අද කෙලින්ම WhatsApp එතකොට Zoom තව Skype කියන concept වලින් අපිට කතා කරන්න. ඇත්තටම මේ Zoom කියන එකකින් අපිට මේ meeting කියන්නේ නෑ අපිට Zoom කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ දෙන්නෙක් අතර අදහස් මාරු කරගන්න නේ. අපිට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් අපේ එදිනදා වැඩ කටයුතු වලට. ඊළඟට බහුමාධ්‍ය කියලා කියන්නේ ලියා ගන්න මල්ටිමීඩියා. වර්තමානයේ බොහෝ වෙබ් අඩවි වල බහුමාධ්‍ය සංරචක එනම් රූප, ශබ්ද, වීඩියෝ සහ චලන භාවිතා වේ. වෙබ් අඩවි වල මේවා ලබා ගැනීම සඳහා ප්ලගින්ස්
play හෝ viewer භාවිතා කළ යුතුයි. එතන මේ plugins කියන්නේ මොනවාද? අපි ගත්තොත් web development වලදී අපේ සමහර දේවල් සමහර කොටස් අපිට ලබා ගන්න හැකියාවක් නැහැ. එතකොට ඒ දේවල් අපිට මේ plugin එකක් විදිහට තමයි ලබා ගන්න ඩෙවලොප් කරලා අවබෝධය තියෙනවා නම් එයාට ඩෙවලොප්මන්ට් නොලෙජ් එක පාවිච්චි කරලා ලබා ගන්න පුළුවන්. ඊට අමතරව සමහර graphics වගේ දේවල් plugins විදිහට තමයි භාවිතා කරන්නේ. ස්ලයිඩ් ෂෝ එකක් වගේ අන්න plugin එකක් විදිහට තමයි භාවිතා කරන්නේ. ඒතර මේ බහුමාධ්‍ය කොටස අපි මේ plugin එකක් විදිහට ලබා ගන්නවා කියලා තමයි කියන්නේ. ඒතර මේ දේවල් හරියට run කරගන්න නම් අපිට Adobe Acrobat Reader, Real Play, QuickTime වගේ ඊට වගේ දේවල් පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඒක තව තියෙනවා ලියලා multimedia applets ලියා ගන්න. multimedia applets APPLETS මේක යටතේ ලියා ගන්න multimedia applets. ඒ multimedia applets ඇත්තේ ලියා ගන්න. web browser එකට සර් බහුමාධ්‍ය කියන තැන නේද? බහුමාධ්‍ය කියන තැන මෙන්න මේකේ යටතේ ලියා ගන්න උදාහරණ කියලා තියෙනවානේ. ඊට පස්සේ ලියා ගන්න multimedia applets කියලා. APPLETS multimedia applets. ඒ multimedia applets කියන එක යටතේ ලියා ගන්න මම මේ කියවන ඡේද. වෙබ් බ්‍රවුසරයට අන්තර්ජාලයේ ඔස්සේ භාගත කර භාවිතයට ගත හැකි කුඩා වැඩසටහන් applets විදියට applets ලෙස හඳුන්වනු ලබයි. APPLETS applets ලෙස හඳුන්වනු ලබයි. අපි apps කියලා කියන්නේ තන්නේ යම තමයි. මෙම applets ක්‍රමලේඛනය සඳහා Java භාෂාව වරහන් ඇතුළේ ලියා ගන්න. ඒ ඡේද කියන්නකෝ ආයේ. මෙම applets ක්‍රමලේඛනය කිරීම සඳහා Java භාෂාව වරහන් ඇතුළේ ලියා ගන්න. Java programming language. Java programming language. ප්‍රධාන වශයෙන් භාවිතා කරයි.
ඒ සඳහා තවත් භාවිතා කළ හැකි තවත් භාවිතා කර හැකි ක්‍රමලේඛන භාෂාවන් ලෙස .NET C# C++ ආදිය හැඳින්විය හැකිය. භාෂා යොදාගෙන අපි මේ ඇත්තටම භාෂා ගාවට මේක මේ කම්පියුටර් ලැන්ග්වේජ් කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් භාෂා යොදාගෙන ක්‍රමලේඛනයේදී platform එකක් ලෙස excuse me sir ඕ sir මේ sorry මේ අර C++ ආදී හැඳින්විය හැකි කියලා ලියුවනේ sir ඊට ඔව්. පස්සේ මේ මොකක්ද sir කිව්වේ මෙම මෙම භාවිෂ භාෂාව යොදාගෙන ක්‍රමලේඛනය කිරීමේ ආන්න හරි මෙම භාෂාව යොදාගෙන ක්‍රමලේඛනය කිරීමේදී මෙම භාෂාව යොදාගෙන ක්‍රමලේඛනය කිරීමේදී ප්ලැට්ෆෝම් එකක් ලෙස Microsoft Visual Studio .NET මෘදුකාංගය යොදා ගනී. Microsoft Visual Studio ඉතුරු ටික හුන්නේ නැහැ සර් Visual Studio .NET මම බෝඩ් එකේ ලියලා තියෙනවා පේනවා නේද මේ මෙතන නෝට් ලියනවා ඔව්. Microsoft Visual Studio .NET මෘදුකාංගය යොදා ගනී. මේවා සිංහලෙන් එහෙම නම් ලියා ගන්න එපා ඈ. කුණුහරුප වගේ තියෙයි. දැන් එතකොට අපි මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් භාවිතා කරලා ප්‍රෝග්‍රෑමින් කරනකොට මේක මේ නිකන් ටයිප් කරන්න නිකන් කරගෙන යන්න බෑ. අපි මේකට අදාළව ප්ලැට්ෆෝම් එකක් මොකක් හරි දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් කෝච්චියක් තිබ්බ පමණින් කෝච්චිය දුවන්න බෑනේ නේ. කෝච්චියක් ගෙනාව කොච්චර තාක්ෂණ තිබ්බත් බෑ. අනිවාර්යයෙන්ම රේල් පාරක් හදන්න ඕනේ. ඒ කියන්නේ ඒක තමයි ප්ලැට්ෆෝම් එක. අන්න ඒ වගේ තමයි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක අපි අරගත්තන් පස්සේ මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකේ වැඩ කරන්න අපිට ප්ලැට්ෆෝම් එකක් ඕනේ.
යම් කිසි ක්‍රියාත්මක කිරීමේ වපසරියක්. අන්න ඒක තමයි මේ Microsoft Visual Studio.net කියලා අපිට භාවිතා කරන්න පුළුවන් එක platform එක හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ ලියා ගන්න මේ ඒක යටතේම තමයි ලියා ගන්න තියෙන්නේ. අකුරු සහ පින්තූර ඊළඟ කරුණ අකුරු සහ පින්තූර වෙබ් අඩවි තුල බහුලව භාවිතා වන අතර අකුරු සහ පින්තූර වෙබ් අඩවි තුල බහුලව භාවිතා වන අතර ඒවා යොදා ගනිමින් විවිධ යෙදුම් වර්තමානය වන විට නිර්මාණය වී ඇත. උදාහරණ ලෙස Google Earth ඊට පස්සේ Google Maps Google Earth Google Maps ඊට පස්සේ ලියා ගන්න චලන සර් යටටම නේද මෙන්න මේ විදිහට තමයි ලියවෙන්න ඕනේ. දැන් පළවෙනියටම අපි ලියාගත්ත මල්ටිමීඩියා අන්න හරි පළවෙනි එක ලියාගත්ත මල්ටිමීඩියා. ඊට පස්සේ ලියා ගන්න චලන. ඊළඟ එක චලන. වරහන් ඇතුළේ ලියා ගන්න ඇනිමේෂන්. ඇනිමේෂන් ANIMATION චලන කියන ඇනිමේෂන් යටතේ ලියා ගන්න නිශ්චල ඡායාරූප රැසක් කෙටි කාලයක් තුළ අඛණ්ඩව ප්‍රදර්ශනය කරමින් නිශ්චල ඡායාරූප රැසක් කෙටි කාලයක් තුළ නොනවත්වා දර්ශනය කරමින් මෙම චලන රූප නිර්මාණය කරගනි. මේවා වෙබ් අඩවි වීඩියෝ ගේම් වැනි අවස්ථා සඳහා
නිරන්තරයෙන් භාවිතා කරයි. ඊළඟ එක ලියා ගන්න. මල්ටි චලන වීඩියෝ ඒක යටතේ අන්තර්ලේ වර්තමානයේදී අන්තර්ජාලයේදී වර්තමානයේදී වීඩියෝ නැරඹීම සඳහා වීඩියෝ ස්ට්‍රීමින් තාක්ෂණය මේ සිංහල වචන ලියා ගන්න වීඩියෝ ප්‍රවාහ තාක්ෂණය බහුලව භාවිතා කරයි. ඉංග්‍රීසි වචන ලියා ගන්න වලහන් ඇතුලේ වීඩියෝ ප්‍රවාහ තාක්ෂණය ඉංග්‍රීසි වචන ලියා ගන්න ස්ට්‍රීමිං වීඩියෝ STREAMING ස්ට්‍රීමිං වීඩියෝ මෙහි ඇති විශේෂත්වය වනුයේ සම්පූර්ණ වීඩියෝ ගොනුව භාගත වීමට පෙර විශේෂත්වය වනුයේ සම්පූර්ණ වීඩියෝ ගොනුව භාගත වීමට පෙර නැත්නම් ඩවුන්ලෝඩ් වීමට පෙර නැරඹීම ආරම්භ කළ හැකි අතර නරඹන අතරතුර කාලයේදී ඉතිරි කොටස් භාගත වීම සිදුවේ. උදාහරණ YouTube Real Player YouTube,
ඊළඟ එක real player. ඊළඟ point එක ශබ්ද. එහෙම නැත්නම් audio. AUDIO audio. ඒ යටතේ ලියා ගන්න. මේවා ශබ්ද ප්‍රවාහ ලෙස ශබ්ද ප්‍රවාහ ලෙස භාගත වී අවසන්ව වාදනය කිරීම සිදුවේ. වාදනය කිරීම සිදුවේ. ඊළඟට තියෙනවා push technology and webcasting. සර් ඔඩියෝ කියන එකට විස්තරයක් දුන්නද? ඔව් ඔඩියෝ කිව්වගේ විස්තරය තමයි මම දැන් කිව්වේ. සිග්නල් නැති වුණා සර්. ඕගොල්ලන්ට වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන් නේද? නැත්නම් ඔයා මට පන්ති එකට මැසේජ් එකක් දාන්න මම ඒක මම කියන්නේ සර් කියන්න. මේවා ශබ්ද ප්‍රවාහ ලෙස භාගත වී අවසන්ව වාදනය කිරීම සිදුවේ. මේවා ශබ්ද ප්‍රවාහ ලෙස භාගත වී අවසන්ව වාදනය කිරීම සිදුවේ. අවසන්ව වාදනය කිරීම සිදුවේ. හරි සර්. හරි. ඊට පස්සේ තියෙනවා push technology and webcasting. ඒතර මේවට නම් මේ සිංහල වචන නම් නැහැ. මේම තමයි තියෙන්නේ. වෙබ් අඩවි පරිශීලකයන් සාමාන්‍යයෙන් ඔවුන්ට අවශ්‍ය තොරතුරු සෙවීම සිදු කරයි. නමුත් වර්තමානයේ එසේ තොරතුරු සෙවීම වෙනුවට Taman කැමැත්තක් දක්වන තොරතුරු විවිධ මාර්ග වලින් පරිශීලකයන්ට ලබා දීම සිදුවේ. මේ සඳහා වන තාක්ෂණයන් push technology ලෙස හැඳින්වේ. මේ සඳහා විවිධ මෘදුකාංග පවතින අතර වෙබ්කාස්ටින් හිදී වෙබ්කාස්ටින් කියන ටෙක්නොලොජි එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ push technology හැඳින්වෙන්නේ. වෙබ්කාස්ටින් යනු පුද්ගලයෙකුගේ කැමැත්ත පරිදි ඔහුට අවශ්‍ය වන ශබ්ද සබ්ස්ක්‍රයිබ් කරනවා වගේ. අපේ තියෙන රුචිකත්වය, අපේ තියෙන කැමැත්ත, අපි නිතරම හොයන කරන දේවල් අපිට ඔටෝමැටිකලි සජෙස්ට් වෙලා එනවා. අන්න ඒක තමයි මේ වෙබ්කාස්ටින් කියලා කියන්නේ. එතකොට ඒ සඳහා මේ පාවිච්චි කරන ටෙක්නොලොජි එකක් තමයි මේ push technology කියලා කියන්නේ. දැන් ඔයා සමහරලට මං කිව්වේ Facebook එකේ ඔයා මොන හරි ඉන්ටර්නෙට් එකේ සර්ච් කරනවා. එතකොට ඒක සර්ච් කරාම ඒහා රිලේටඩ් දේවල්, ඒහා රිලේටඩ් ඇඩ්වර්ටයිස්මන්ට්ස්, ප්‍රොමෝෂන්ස් මොනවා හරි දැනුමක් තියෙනවා නම් ඒ නොලෙජ් එකක්, එතකොට මොනවා හරි තව වීඩියෝස් තියෙනවා නම් ඒ වගේ දේවල් ඔය අන්තර්ජාලයේ අනිකුත් වැඩ කටයුතු කරගෙන යද්දී ඔයාලට ඔටෝමැටිකලි සජෙස්ට් කරනවා. අන්න ඒක තමයි මේ ටෙක්නොලොජි එකේදී හඳුන්වන්නේ. ඊට පස්සේ blogging, RSS, XML and the rise of the blog share. RSS කියවන වෙබ් පිටු කියවා පරිශීලකයෙකු කැමැත්තක් දක්වා ඇති තොරතුරු නිරන්තරයෙන් එක් ස්ථානයකට රැස් කර පරිශීලකයාට ලබා දෙන වැඩසටහනක් RSS කියවනයක් වේ. මේ XML extensible markup language extensible markup language නැමැති වෙබ් පිටු නිර්මාණය කරන භාෂාවකින් නිර්මාණය කර
ඇත්ත XML කියන ටෙක්නොලොජි ලැන්ග්වේජ් එකේ වෙබ්සයිට් වෙබ් ඩෙවලොප්මන්ට් ලැන්ග්වේජ් එකෙන් තමයි මේක ඩෙවලොප් කරලා තියෙන්නේ. ඊට පස්සේ බ්ලොග් වෙබ් බ්ලොග් එකක් යන්න කෙටියෙන් තැනී ඇත. දිනපතක් ආකාරයට එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට කරුණු එකතු කිරීමක් කළ හැකි වෙබ් අඩවියකි. අපි ගත්තොත් එක එක බ්ලොග්ස් තියෙනවනේ. දැන් මේ දවස්වල ගත්තොත් සමහර පුද්ගලයෝ තමන්ගේ බ්ලොග් එක කරගෙන යනවා මොනවා සම්බන්ධයෙන්? මේ තියෙන ආර්ථික අර්බුදය පිළිබඳ විශ්ලේෂණාත්මක විදියට බ්ලොග් එක කරගෙන යනවා. සමහර අය ගත්තොත් කොහොමද මේ ට්‍රැවලින් කියන ඉන්ඩස්ට්‍රි එක පිළිබඳව බ්ලොග් එකක් කරගෙන යනවා. සමහර අය ෆුඩ් ටෙක්නොලොජි එතකොට නැත්නම් ෆුඩ් කියන concept එකෙන් බ්ලොග් එකක් කරගෙන යනවා. එතකොට ඒක තමයි එක පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් තමන්ගේ තියෙන අදහසක් යම්කිසි කණ්ඩායමකට ඉදිරිපත් කිරීම සඳහා මෙන්න මේ බ්ලොග් කියන concept එක ඩෙවලොප් කරගෙන යනවා. ඒක නිකන් දිනපොතක් වගේ නේද? හැම විස්තරයක්ම ඒකට අදාළ දේවල් නිරන්තරයෙන් එයා අප්ඩේට් කිරීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ තියෙනවා broadcasting. බ්ලොග්ස් විදියට අපිට උදාහරණ ලියා ගන්න. ලංකාදීප ඩේලි මිරර්. ලංකාදීප ඩේලි මිරර්. එතකොට මේගොල්ලන්ගේ බ්ලොග්ස් තියෙනවා. නිතරම සිදුවෙන දේවල් යවත් කාලින කිරීමක් ප්‍රති කරනවා. ඊට පස්සේ තියෙනවා පොඩ්කාස්ටිං. මොකද්ද මේ පොඩ්කාස්ටිං කියන්නේ? ලියා ගන්න. iPod සහ ජංගම පටිගත කළ හැකි iPod සහ ජංගම ශබ්ද පටිගත කළ හැකි ජංගම ශබ්ද පටිගත කළ හැකි යන්ත්‍ර ආධාරයෙන් අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි සායි කියන්නකෝ. iPod සහ ජංගම ශබ්ද පටිගත කළ හැකි යන්ත්‍ර ආධාරයෙන් අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි හඬවල් කමා රේඩියෝ වැඩසටහන් ආදිය පටිගත කර අන්තර්ජාලය ඔස්සේම බෙදා හැරීම සිදු කරනු ලබයි.
ඊට පස්සේ තියෙනවා විද්‍යුත් වාණිජ්‍ය. අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම විද්‍යුත් වාණිජ්‍ය වේ. එසේම ඉන් ඔබට ගොස් නව ව්‍යාපාර බිහිවීම සහ අන්තර්ජාල ක්‍රමෝපායන් තම ව්‍යාපාර සඳහා යොදා ගැනීමද මෙයට ඇතුළත්ය. උදාහරණ www.amazon.com ඊළඟ එක www.ebay.com ebay.com එතකොට මේ අපිට විද්‍යුත් වාණිජ්‍ය කටයුතු කරගෙන යනකොට විකිනේ භාණ්ඩ ෆිසිකල් අපිට අපි දන්නවා විද්‍යුත් වාණිජ්‍ය වැඩ කටයුතු කරගෙන යනකොට අද ෆිසිකල් භාණ්ඩ ඒ දේවලුත් අලෙවි කරනවා නේද? ෆිසිකල් භාණ්ඩ කිව්වොත් භෞතිකව අපිට අල්ලන්න කරන්න පුළුවන් දේවල්. ඒවත් මේ විද්‍යුත් වාණිජ්‍ය තුලින් ගනුදෙනු කරනවා. එතකොට ඊට පස්සේ සමහර වෙලාවට අපිට දැන් ගනුදෙනු කරන භෞතිකව අල්ලන්න කරන්න බැරි දේවල්. මොනවද ඒ දේවල්? සර්විසස් අපි ගත්තොත් සේවා වෙනම කරගෙන යන්න පුළුවන්. එතකොට දැන් අපි ගත්තොත් මේ අපි කරන්නේ නේද විද්‍යුත් වාණිජ්‍ය කියන concept එක අපිට පාවිච්චි කරලා ආයතන තමන්ගේ ව්‍යාපාර කටයුතු සිදු කරන එක සේවාවක්. මේක අතින් අල්ලන්න බෑ භෞතික නැහැ නේද? ඊට පස්සේ තව ගත්තොත් ඔයගලන්ට Google Cloud එක free දෙන companies තියෙනවා. operating systems දෙන software companies. එතන මේ දේවල් ඔක්කොම වෙන්නේ මේ විද්‍යුත් වාණිජ්‍ය e-commerce කියන concept එක ඇතුළෙන් ඉඳන්. එතකොට මේ දේවල් භෞතික වෙන්නත් පුළුවන්, digital දේවල් වෙන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ මේ වල ගත්තම ප්‍රධාන ආකාර තියෙනවා. පළවෙනි එක තමයි මේ B2B කියන concept එක. ඊට පස්සේ ඊළඟට තව යන concept එකක් තමයි B2C කියන concept එක. ඊළඟ concept එක තමයි C2C කියන concept එක. මෙතන ඉඳ තියෙන තැනින් ලියා ගන්න. වර්තමානයේදී විද්‍යුත් වාණිජ්‍ය ප්‍රධාන මාදිලි තුනක් යටතේ හඳුන්වා දිය හැකිය. පළවෙනි එක B2B
B2B කිව්ව මොකද්ද? business to business. ඊළඟ එක B2C. 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 business to customers නේද? ඒ කියන්නේ ව්‍යාපාර සහ පාරිභෝගිකයන් අතර සිදුවන වෙළඳාම. ඊළඟට C to C, customer to customer, පාරිභෝගිකයන් අතර සිදුවන වෙළඳාම. එතකොට ඔය ටික තමයි අපි සරලව කතා කරන්නේ. නමුත් අද වර්තමානයේදී ගත්තම B2G කියන concept එකත් අපි ඔයගොල්ලන්ගේ syllabus එකේ පොඩ්ඩක් කතා කරන ඔය ටික විතර ඊට පස්සේ B2G නේද? business to government. ව්‍යාපාරයෙන් රජයට සිද්ධ වෙන දේවල්. G to B, government to business. ඔය හැම ආකාරයකටම අද ඊට පස්සේ G to C, government to customer, customer ඊට පස්සේ C to G, customer to government. මේ හැම ආකාරයකටම අද වර්තමානයේ වන විට මේ විද්‍යුත් ව්‍යාපාර කියන එක දියුණු වෙලා තියෙනවා. ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට සිදුවන වෙළඳාම සාම්ප්‍රදායික අතරමැදිකරුවන්ගෙන් තොරව සමාජගම් දෙකක් අතර සිදුවන විකුණුම් ක්‍රියාවලියක් හෝ භාණ්ඩ හෝ සේවා හෝමාරු ක්‍රියාවලියක් වේ. එතකොට ඒ වගේ ගත්තම B2C කියන concept එක සාමාන්‍ය ව්‍යාපාරකරණයෙන් ඔබට ගිහිල්ලා ව්‍යාපාර සහ පාරිභෝගිකයන් අතර සිදුවන්නා වූ භාණ්ඩ හෝ සේවා හෝමාරු කිරීම තමයි B2C කියලා කියන්නේ. ඊට පස්සේ C to C දැන් ඇත්තටම අපි ගත්තොත් අපි මොකක් හරි භාණ්ඩයක් සරලව කියව චිත්‍රයක් අඳිනවා කියලා. ඒතර මේ චිත්‍රය ඇඳලා මම කස්ටමර් කෙනෙක් නේ, මම මේ චිත්‍රය ඇඳලා ඒක තව කෙනෙක්ට විකුණනවා. මම මොකක් හරි අපි කියනවා මම ක්‍රිකට් ගහුවා කියලා. ඒතර මම ක්‍රිකට් ගහද්දි මං ගා බැට් එකක් තියෙනවා. ඊට පස්සේ මං කාලයක් ක්‍රිකට් ගහලා ඉවරනාන් පස්සේ මට මේ බැට් එකෙන් කරන්න වැඩක් නෑ. මම ඒක මොකද කරන්නේ? මං ඒක විකුණනවා. ඒතර මම කස්ටමර් ටු කස්ටමර් කියන concept එකෙන් තමයි එක විද්‍යුත් ව්‍යාපාර තුල යන්නේ. අපි ikman.lk, eBay වගේ වෙබ්සයිට්, Amazon වගේ වෙබ්සයිට් ගත්තා මේ C2C concept එකෙන් ඕන තරම් දේවල් සිද්ධ වෙනවානේ. මම භාණ්ඩය අපි කාර් එක අරගන්නවා, කාර් එක අරගෙන මම ආයි කාර් එක විකුණන්නේ සාමාන්‍ය පුද්ගලයාට. කස්ටමර් ටු කස්ටමර් කියන concept එකෙන් තමයි එතනදී විද්‍යුත් ව්‍යාපාර සිද්ධ වෙන්නේ. ඊට පස්සේ වර්තමානයේදී මේ වැඩියෙන්ම භාවිතා වෙන තාක්ෂණය තමයි අපි මූල්‍යකරණයේදී කතා කරනවා fintech නැත්නම් financial technology. ඒතර මේ financial technology කියන concept එකේදී භාවිතා කරන දෙයක් තමයි මේ online finance. මාර්ගගත මූල්‍ය කියලා තියෙන මේක මූල්‍ය වෙන්න ඕනේ. මේ යටතේ පුද්ගලයෙකුට අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ කොටස් වෙළඳපොළ ගනුදෙනු අන්තර්ජාලය හරහා සිදු කිරීමට හැකියවීම. එතකොට එතනදී ඔන්ලයින් බැංකින් හඳුන්වන්න පුළුවන්. මාර්ගගත ගනුදෙනු හා මූල්‍ය කටයුතු සඳහා විද්‍යුත් මුදල් e-money භාවිතා කරන්න පුළුවන්. උදාහරණ ලියා ගන්න www.paypal.com www.paypal.com. තව එකක් ලියා ගන්න Google Wallet. Google Wallet. ඊට පස්සේ අපිට තවත් දකින්න පුළුවන් දෙයක් තමයි මාර්ගගත වෙන්දේසි. අපි online auctions කියලා කියනවා. අන්තර්ජාලය ඔස්සේ වෙන්දේසියකට සහභාගී වීම මෙයට මේදී සිදුවේ. ඒතර online auctions ගත්තොත් ඕන තරම් අද දකින්න තියෙනවා. අපි එක අවුරුද්දක මට මතක විදිහට මේ IPL එකේදීත් ප්ලේයර්ස්ලා ඔක්ෂන් කරන මේ එකපාරක් මේ IPL ඔක්ෂන් එක මේ කොවිඩ් එක ප්‍රබල වශයෙන්ම තිබ්බ වෙලාවේ ඔන්ලයින් concept එකට තමයි ඩෙවලොප් වුනේ. ඊට පස්සේ තවත් ඔයගලන්ට මේ වගේ ඔක්ෂන්ස් බලා ගන්න පුළුවන්. eBay වගේ වෙබ්සයිට් එකට ගියොත් ඔක්ෂන්ස් ඔයගලන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. උදාහරණ ලියා ගන්න www.ebay.com www.ebay.com.
ඊට පස්සේ මාර්ගගත රැකියා සේම online job hunting රැකියා අපේක්ෂා කරන්නන් සඳහා ලබා දෙන්නන් රැකියා අපේක්ෂා කරන්නන් හා ලබා දෙන්නන් සමග සම්බන්ධ කිරීම මෙහිදී සිදුවේ. www.hotjobs.com www.hotjobs.com තව තියෙනවා top jobs අපේ ලංකාවේ තියෙන ප්‍රධාන වෙබ්සයිට් එකක් ගත්තොත් hotjobs.com හරි ඊට පස්සේ matchmaking websites සම්බන්ධතා sky.lk කියලා කියන්නේ අපිට මේ අන්තර්ජාලයෙන් jobs හොයාගන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් තව වෙබ්සයිට් එකක්. ඊට පස්සේ matchmaking websites සම්බන්ධතාවයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන දෙදෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ ඒ සඳහා පාසුකම් සැපීම මේන් සිද. මොකද්ද මේ සම්බන්ධතාවයක් කියලා කියන්නේ? නිකන් කනෙක්ෂන් එකක්. දැන් අපි දන්නවා හොඳටම මේ හැම වෙලාවෙම ලහි පිටේ මංගල කිංකිණිකේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් දාන්නේ නැහැ. අද වර්තමානයේ වෙනකොට ඒකත් ඩිජිටල් කරණය වෙලා තියෙනතොට මේ පොරොන්දන් ගලපන්න වගේ දෙන්නෙක් එකතු කරන්න එක පොරොන්දන් ගලපන වෙබ්සයිට් ඔය වගේ හැම දෙයක්ම තියෙනතොට මේ වගේ ඩෙවලොප් කරපු වෙබ්සයිට්ස් ඕන තරම් අද තියෙන couple.lk ඔය වගේ එක දේවල් ගොඩාක් වෙබ්සයිට්ස් තියෙනවා. ගිහිල්ලා ওই දේවල් වැඩිදුරට සර්ච් කරලා බලන්න. මම උදාහරණ නම් දෙන්නේ නැහැ ඒකට. සම්බන්ධතාවය ගොඩනැගීමට බලාපොරොත්තු දෙන්නෙකුට අන්තර්ජාලය ඔස්සේ ඒ සඳහා පාසුකම් සැපීම මෙයින් සිදුවේ. ඊට පස්සේ තියෙනවා වෙබ් 2.0 හා සමාජ වෙබ් අඩවි. වෙබ් 2.0 මෙම තාක්ෂණය මගින් අන්තර්ජාල පරිශීලකයන්ට වැඩි අන්තර් ක්‍රියාකාරකම් කළ හැකි වෙබ් පිටු සැකසීමට පහසුකම් ලැබී ඇත. එසේම වෙබ් පිටු භාවිතා කර සාමූහික ක්‍රියාකාරකම් පවා සිදු කළ හැකි අතර පරිශීලකයන්ට වෙබ් පිටුවල අන්තර්ගතයන්ට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාවද සලසා දී ඇත. උදාහරණ Facebook, MySpace, YouTube, Flickr. ඊට පස්සේ අන්තර්ජාල භාවිතා කරන සියලුම දෙනාට විශ්වාස කළ හැකි පුද්ගලයන් නොවේ. ඒ නිසාම අන්තර්ජාල පරිශීලකයන් අන්තර්ජාල පරිහරණයේදී තම ආරක්ෂා පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. එතකොට අපි හොඳට දන්නවා මේ Facebook කියන එක උදාහරණයක් විතරයි. සෝෂල් මීඩියා වල ඕන තරම් Facebook එකේ තියෙනවා fake profiles. එක්කෝ තමන්ගේ ප්‍රොෆයිල් එක දෙන්නෙක් තුන් දෙනෙක් මේන්ටේන් කරනවා. එතකොට මේවා පිළිබඳව අනිවාර්යයෙන්ම අපි අවබෝධයක් තියෙන්න ඕන. ඕන තරම් හොර වැඩ මේ Facebook එකේ සිද්ධ වෙනවා. මේ දවස්වල ඉතාම විශාල වශයෙන් සල්ලි ලබාගෙන බහඬ ලබා නොදීම් වගේ දේවල් වැඩි වශයෙන් මේ Facebook එක තුළ මේ දවස්වල සිද්ධ වෙනවා. එතකොට මේ Facebook එකේ ඇතුළතදී එතකොට අර ඒ වගේ මේ අන්තර්ජාලයේ වැඩ කටයුතු කරන යද්දී ඇති වෙන ගැටලු තමයි ඇති වෙන අනතුරු තමයි මේ අපි දැන් කතා කරන්න යන්නේ. පළවෙනි එක තමයි ස්නූපිං. විද්‍යුත් මාධ්‍ය ඔස්සේ යවනු ලබන පණිවිඩ සැමිවිටම පෞද්ගලිකත්වය ආරක්ෂා නොකරයි. ඒවා බාහිර පාර්ශවයන්ට කියවීමේ ඇති හැකියාව ස්නූපින් ලෙස අපි හඳුන්වනවා. ආයතනයක් සිය සේවකයන්ට ලබා දෙන විද්‍යුත් තැපැල් ගිණුම ඔස්සේ සිදු කරන පණිවිඩ හුවමාරුව සුපරීක්ෂණය කරයි. අන්තර්ජාල සේවා සපයන්නන් තම පාරිභෝගිකයන්ගේ විද්‍යුත් පණිවිඩ නියාමනය කරයි. අන්තර්ජාල සේවා සපයන්නන් ඊට පස්සේ තම විද්‍යුත් තැපැල් ලිපිනය විවිධ ක්‍රම මගින් බාහිර පුද්ගලයන් අතර පත්වීම තුළින්ද අනවශ්‍ය හා පෞද්ගලිකත්වයට භාවිතා වන ඊමේල් ලැබීමක් සිදුවිය හැකියි. එතකොට මේ ස්නූපින් කියන concept එකේදී වෙන්නේ තමන්ගේ
දේවල් තව කෙනෙක්ට කියවන්න පුළුවන් හැකියාවක් ලැබෙන. එතකොට මේකෙන් අපේ මොකද වෙන්නේ? අපේ පෞද්ගලිකත්වයට හානි සිද්ධ වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒකෙන් අපි සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දෙන්නෙක් අතර භාවිතා කරන දේවල්, පුද්ගලයන් දෙන්නෙක් අතර කතා කරන දේවල් තුන්වෙනි පාර්ශවයකට බලන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේක මේ අන්තර්ජාලය තුළ ගනුදෙනු කිරීමේදී තියෙනා වූ පෞද්ගලිකත්වයට පිළිබඳ ඇතිවන්නා වූ තර්ජනයක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ස්පූෆින්. ස්පූෆින් ලියා ගන්න. මෙහිදී විද්‍යුත් තැපෑල යවන පුද්ගලයාගේ සත්‍ය නම වෙනුවට වෙනත් ව්‍යාජ නමක් භාවිතා කරන නිසා කිරීම නිසා පණිවිඩය ආරම්භ වූ ස්ථානය දක්නට ලැබෙන්නේ වෙනත් පුද්ගලයෙක් හෝ ස්ථානයක් ලෙසිනි. මෙහිදී මූලිකවම සිදුවනුයේ අදාළ පුද්ගලයාගේ දන්නා පාර්ශවයක් ලෙස පෙනී සිටිමින් අපරාධකරුවෙක් විසින් යම් පුද්ගලයෙකුගේ පෞද්ගලික තොරතුරු අපරාධකරුවෙකු ලෙස පෙනී සිටිමින් අපරාධකරුවෙකු යම් පුද්ගලයෙකුගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීමට උත්සාහ කිරීමයි. ඒ කියන්නේ දැන් මම මෙතන ඉන්නවා, ඔයගොල්ලෝ හැමෝම දන්නවා මම තමයි ඔයගොල්ලන්ගේ ක්ලාස් එක කරන්න කියලා. නමුත් ඊළඟ දවසේ මොකක් හරි හේතුවක් කොටගෙන එකපාරට මට මෙතෙන්ට ලොග් වෙන්න බැරි වෙනවා. මගේ කම්පියුටරේ වෙන කෙනෙක් අරගෙන මේ ඩීටේල්ස් අරගෙන හරි නැත්නම් මගේ සර්වර් එක මගේ මේ කම්පියුටරේ එයා ඉන්ටර්නෙට් එකට ලොග් වෙලා තර්ඩ් පාර්ටි එකකින් ලොග් වෙලා මම මෙතන වීඩියෝ ඔන් කරගෙන ඉන්නවා. එහෙම ඔන් කරන්නේ නැතුව ඔයගොල්ලොත් එක්ක කතා කරනවා වගේ ඔයගොල්ලන්ගේ ඩීටේල්ස් අරගන්න පුළුවන්.
අන්න එහෙම උත්සාහ කිරීමක් තමයි එහෙම උත්සාහ කිරීම එහෙම අරගෙන ඒව තමයි ස්පූෆින් කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ තියෙනවා ෆිෂින්. ෆිෂින් ලියා ගන්න යම් පාර්ශවයක් බැලූ බැල්මට සත්‍ය පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් සත්‍ය පුද්ගලයෙකු ඇලිරක් ආයතනයක් ලෙස පෙනී සිටිමින් සර් ඒ ටිකයි කියනවා කෙටි කෙටි එහුනේ. යම් පුද්ගලයෙකු සත්‍ය පුද්ගලයෙක් ලෙස හෝ ආයතනයක් ලෙස පෙනී සිටිමින් සත්‍ය පුද්ගලයෙකු හෝ ආයතනයක් ලෙස පෙනී සිටිමින් විද්‍යුත් තැපෑලක් හරහා ව්‍යාජ වෙබ් අඩවියකට ප්‍රවේශ වීම සඳහා යොමු කරවීමයි. මෙහිදී අදාළ පුද්ගලයාගේ පෞද්ගලික තොරතුරු බැංකු ගිණුම් විස්තර ණයපත් තොරතුරු ආදිය ගැනීම අරමුණු කොට ගනී. වංචනික ලෙස ලබා ගැනීම අරමුණු කොට ගනී. එතකොට මේකෙදි කරන්නේ ඇත්තම පුද්ගලයෙක් ඇත්තම ආයතනයක් වගේ පෙනී සිටමින් මට ඊමේල් එකක් එයා එවනවා. ඒ ඊමේල් එකට එවලා ලින්ක් එකක් දාලා තිනවා. ඔයා මේ ලින්ක් එකට ගිහිල්ලා ඉවරලා ඔයාගේ ඩීටේල්ස් දෙන්න. නැත්නම් මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ක්ලික් කරලා ඉවරලා අදාළ රීඩිරෙක්ට් වෙන්න. එහෙම ගිහිල්ලා ලින්ක් එක ක්ලික් කරපු ගමන් අපේ සමහරවිට අපේ ප්‍රයිවසි data ටික ඔක්කොම අර පාර්ශවයට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඊමේල් එකට ගිහලා සමහරවිට ලොග් වුණාන් පස්සේ එයා අහනවා මොකද? මේක ලොග් වෙන්න ඊමේල් එක through log වෙන්න Google එක through log වෙන්න කියලා ඔප්ෂන් එකක් දෙනවා. ඔයා ඔප්ෂන් එකෙන් ගිහලා ක්ලික් කරපු ගමන් ඔයා Gmail එකත් එක්ක ලින්ක් වෙලා නම් ඉන්නේ. ඔයාගේ personal data, ඔයාගේ card details, ඔයාගේ ගොඩාක් දේවල් personal details ටික share වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක තමයි මේ phishing කියලා කිව්වේ. ඊට පස්සේ තියෙනවා spam. ඊට කලින් තියෙනවානේ farming. ඊට කලින් තියෙනවා farming.
ලියා ගන්න. වංචනික පාර්ශවයක් විසින් පරිශීලක අනුදැනුමකින් තොරව අන්තර්ජාල සම්බන්ධතාවයක් ඔස්සේ අහිතකර මෘදුකාංගයක් අන්තර්ජාල අන්තර්ජාල සම්බන්ධතාවයක් ඔස්සේ අහිතකර මෘදුකාංගයක් පරිශීලක පරිගණකයේ ස්ථාපනය කර එමගින් වංචාකරුවන්ට අවශ්‍ය වන වෙබ් පිටුවකට පරිශීලකයා බලෙන් යොමු කිරීම මෙහිදී සිදුවේ. පරිශීලකයා විසින් සිය වෙබ් බ්‍රවුසරයෙන් නිවැරදි ලිපිනයක් ලබා දුන්නද අදාළ අහිතකර මෘදුකාංගය මගින් වැරදි වෙබ් අඩවියට පරිශීලකයා ඉබේම යොමු කිරීමක් සිදු කරනු ලබයි.
ඊට පස්සේ ඒකේ නිකන් කරුණක් වගේ දාලා ලියා ගන්න. මෙහි බලපෑම අවම කර ගැනීම සඳහා HTTPS නියමාවලිය භාවිතා කළ හැකිය. හරි. ඊට පස්සේ තියෙනවා ස්පෑම්. මොකද්ද ස්පෑම් එක කියන්නේ? ඊමේල් හරහා ලැබෙන නෛතික නොවන ඇතැම් විට එවන්නා පවා හඳුනාගත නොහැකි අනවශ්‍ය විද්‍යුත් ලිපි ස්පෑම් ලෙස හඳුන්වයි. ඇනොනිමස් කියන්නේ හඳුනා ගන්න බෑ. මෙවැනි ලිපියක් ලැබුණු විට ඒ විවෘත කිරීම සිදු නොකළ යුතු අතර එවැනි ලිපි වලට පිළිතුරු යැවීමද සිදු නොකළ යුතුය. මේවායින් ආරක්ෂා වීම සඳහා ස්පෑම් ෆිල්ටර්ස් භාවිතා කර හැකියි. එසේම අන්තර්ජාලය ඔස්සේ මෘදුකාංග පින්තූර ගීත ආදිය භාගත කිරීම සඳහා විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබා දීමට අවශ්‍ය වූ විට තමා නිරන්තරයෙන් භාවිතා කරන විද්‍යුත් තැපැල් ලිපිනයක් නොවන එකක් ලබා දීම තුළින් ස්පෑම් මේල් ලැබීම අවම කරගත හැකිය. එතකොට හොඳම දේ තමයි ඔයාට ඔය සමහර ඊමේල් ඇඩ්‍රස් දෙකක් හදානවා වගේ පර්සනල් යූසේජ් එකට පාවිච්චි කරන්න එකක්. ඊට පස්සේ මොන හරි දෙයකට ලොග් වෙන්න අහනවා නම් ඊට පස්සේ සමහර ඉමේජස් වීඩියෝස් ඩවුන්ලෝඩ් කරන්න ඒගොල්ලෝ ඉල්ලන ඊමේල් ඇඩ්‍රස් එක. ඒ ඊමේල් ඇඩ්‍රස් එක නෝට වෙන ඊමේල් ඇඩ්‍රස් එකක් හදාගෙන ඒක දෙන්න පුළුවන්. ඒකෙන් එවන ස්පෑම් ඊමේල්ස් වැදගත් නැති දේවල් ඔක්කොම ටික අර ඊමේල් එකට තමයි යන්නේ. ඒකක්. ඊට පස්සේ තමයි සමහර වෙලාවට ඔයාලට ස්පෑම් ඊමේල්ස් එනවා නේද? මෙච්චර මුදලක් ඔයාලට ඇදිලා තියෙනවා ඒක පිළිබඳ දැනගන්න ඔයාගේ මෙන්න මේ ඩීටේල්ස් අපිට එවන්න කියලා එක එක කට්ටිය ඊමේල් එවනවා. ඊට පස්සේ ඔයාගේ මෙච්චර නමකට මෙච්චර මුදලක් වෙන රටක මෙච්චර තැන්පත් කරලා දෙන ඒ ලබා දෙන්න ඔයාගේ ඩීටේල්ස් අපිට දෙන්න කියලා මේල්ස් එවනවා. ඊට පස්සේ සමහරලාට එවනවා ඔයාට මෙච්චර ලොකු ලොටරි එකක් ඇදිලා තියෙනවා ඒකට මුදල් ගන්න ඔයාගේ ඩීටේල්ස් අපිට එවන්න. එතකොට අපිට ඇත්තටම මේ දේවල් දැක්කම මොකද වෙන්නේ ආසාවක් ඇති වෙනවා. අපි ඒවට රිප්ලයි කරොත් හරි මොන හරි කරොත් ඒගොල්ලන්ට පුළුවන් අපේ ඊමේල්ස් වල තියෙන දේවල් හැක් කරලා අරගන්න. එතකොට ඒක සඳහා අපිට මේ එහෙම නොවෙන්න අපිට ඒ වගේ ඊමේල් වලට රිප්ලයි නොකර ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒ ඊමේල් හඳුනා ගන්න අපිට ස්පෑම් ෆිල්ටර්ස් ආදිය භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා කුකීස්. නේද? මොනවාද මේ කුකීස් කියලා කියන්නේ? අපි කන්න භාවිතා කරන දේවල්ට අපි මේ කුකීස් කියලා කියනවා නේ. බිස්කට් වගේ දේවල් වලට ලියා ගන්න. ඒ කියන්නේ මේ වෙනත් වෙබ් අඩවිය කුඩා ගුණයක් භාවිතා කළා මේ පරිශීලක පරිගණකයට අහිතකර මෘදුකාංග සම්බන්ධ කිරීම නේද? මට පැහැදිලි නෑ. මට පැහැදිලි නෑ අයි පාරක් කිය. ඒ කියන්නේ අහිතකර වෙබ් අඩවියක් මේ කුඩා ගුණයක් භාවිතා කරලා මේ පරිශීලක පරිගණකයට අහිතකර මෘදුකාංග ඇතුළත් කිරීම නේද? කුකීස් කියන්නේ ඔව් සර්. ඔව් මේකෙදි කරන්නේ අපි ඇත්තටම වෙබ්සයිට් එකට ගියපු ගමන් ඒ වෙබ්සයිට් එකේ තියෙනවා කුකීස් ඩවුන්ලෝඩ් කරන්න කියලා. එතකොට ඒ වෙබ්සයිට් එකෙන් පරිශීලකයාගේ පරිගණකයට සමහර දේවල් ඩවුන්ලෝඩ් වෙනවා. එතකොට මේ සමහර කුකීස් වලින් වාසි තියෙන. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම මේ වෙබ්සයිට් එකට ප්‍රවේශ වෙද්දී ඔක්කොම ඩීටේල්ස් එකපාර ලබා ගන්න දැන් එකපාර හැම පාරම ලොග් වෙද්දී සමහර දේවල් ලෝඩ් වෙන්න එපා නිරන්තරයෙන් ලොග් වෙනවනේ. එතකොට ඒ දේවල් ආවම වෙනවා මේ කුකීස් තියෙනකොට. මොකද ඒ අදාළ පේජ් එකට දාලා සමහර ඩීටේල්ස් වගේක් අපේ පරිගණකයේ ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. එතකොට මේ කුකීස් වලින් යන්නේ ඒ වාසිය තියෙනවා. අපි නිරන්තරයෙන් මොකක් හරි වෙබ්සයිට් ඔයා කියන මොන හරි දෙයක් පාඩම් කරන්න
तो वेबसाइट प्रोग्रामिंग ලැන්ග්වේජ් එකක් ගැන කතා කරමු. ඒතර प्रोग्रामिंग ලැන්ග්වේජ් එක භාවිතා කරන මේ W3 schools කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒතර මේකේ cookies තියෙනවා. මේක accept කරොත් ඔයාගේ පරිගණකයට ඒ ටික download වෙනවා. download වෙලා ඔයා ඒ වෙබ්සයිට් එක පරිශීලනය කරද්දී ඔයාට ඉතා පහසුවෙන් පරිශීලනය කරගන්න පුළුවන්. මොකද වේගවත් බව වැඩි. හැබැයි වැරදි සමහරලාට අවස්ථාවලදී මේ cookies වලින් මේ හොඳ වෙබ්සයිට්ස් වලින් නම් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් third party එකක වෙබ්සයිට් වලින් මේ download වෙන files වලින් අපේ තියෙන details පෞද්ගලික details එතකොට username password වගේ දේවල් අදාළ cookies download වෙන්න දාපු ආයතනයට යන්න පුළුවන්. ඒක තමයි මේ cookies වල තියෙන ප්‍රශ්නේ. ලියා ගන්න. වෙබ් සේවා පරිගණකය මගින් පරිශීලක පරිගණකයට එවනු ලබන කුඩා ගොනුවක් ආධාරයෙන් වරහන් ඇතුළේ ලියා ගන්න text files text files කුඩා ගොනුවක් ආධාරයෙන් පරිශීලක පරිගණකයේ භාවිතා වන ඇතැම් තොරතුරු සේවා පරිගණකයේ භාවිතා වන ඇතැම් තොරතුරු සේවා පරිගණකයට ලබාගත හැකි ක්‍රමයක් ලෙස cookies හැඳින්විය හැකිය. මෙසේ පරිශීලක පරිගණකයෙන් සේවා පරිගණකයට ලබාගත හැකි තොරතුරු ලෙස username password පරිශීලක වෙබ් බ්‍රවුසරේ සැකසුම් ආදිය දැක්විය හැකිය. නමුත් cookies භාවිතයෙන්
ලබාගත හැකි වාසිද පවතියි. එනම් වෙබ් බ්‍රවුසරේ සැකසුම් ආදිය මෙමගින් වෙබ් සේවා පරිගණකයේ ගබඩාවන නිසා එම වෙබ් අඩවියට නැවත නැවත පිවිසීමේදී වේගවත් බව වැඩිය. ඊට පස්සේ තියෙනවා ස්පයිවෙයා. ලියා ගන්න. අන්තර්ජාලය ඔස්සේ පරිශීලක පරිගණකයට පැමිණ ඔහුගේ අනුදැනුමකින් තොරව පරිගණකයේ ස්ථාපනය වී හානිකර කටයුතු සිදු කරන මෘදුකාංගයක් ස්පයිවෙයා ලෙස හඳුන්වනු ලබයි. මෙමගින් පරිශීලකයාගේ මුරපද ණයපත් තොරතුරු ආදිය යතුරු පුවරු භාවිතය වාර්තා කිරීමේ ක්‍රම වරහන් ඇතුළේ ලියා ගන්න. key strokes KEYSTROKES key strokes මගින් බාහිර පාර්ශවයන්ට ලබා දේ. මොකද මේ ස්පයිවෙයා වලින් කරන්නේ? අපි කීබෝඩ් එක පාවිච්චි කරලා අපේ එකේ ඇතුළේ software එකක් install වෙනවා. අපි කීබෝඩ් එකේ type කරන අපි keyrep කියලා softwares පාවිච්චි කරන්න පුළුවන්. එක softwares තියෙනවා අපිට normal keyboard එකේ පාවිච්චි කරන දේවල් මොනවද කියලා check කරන්න.
ඊට අමතරව අපිට ඒ වගේ දෙයක් දාන්න පුළුවන් මොනවද? අපි අපේ ඉස්කෝලේ යන ළමයින්ට දෙනවා කියන්නකෝ. කම්පියුටර්. එතකොට මේ කම්පියුටරේ දුන්නාන් පස්සේ එයා මේකේ ටයිප් කරන්නේ මොනවද? අපේ හිස්ටරි ඔක්කොම ඩිලීට් කරනවා කියන්නකෝ. ඩිලීට් කරලා දැන් ඉතින් ළමයි ඔක්කොම දේවල් දන්නවනේ. නමුත් අපිට සර්ච් කරලා බලන්න පුළුවන් මේ ළමයා මොනවටද යන්නේ කියලා. එතකොට මේ කරන්නේ අපි අපේ තියෙනා වූ ඒ කියන්නේ ඒ දේවල් දැනගැනීමේ පරමාර්ථය. ඒ කියන්නේ යහපත් චේතනාවෙන් තමයි කරන්නේ. තමන්ගේ ළමයා මොන වගේ දේවල්ද මේ කීබෝඩ් එකේ ටයිප් කරලා සර්ච් කරන්නේ මොනවද කරන්න කියලා බලන්න අපිට ඔය එක එක කීවල කී ස්ට්‍රෝක් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. නමුත් අන්න ඒ වගේ දෙයක් පරිශීලකයා නෝන්දෑමකින් තොරව හොරෙන් අපේ පරිගණකයට ඇවිල්ලා එයා ඩවුන්ලෝඩ් අපේ මොකක් හරි වෙලාවකින් අපේ අතින් හෝ එයා ඔටෝමැටිකලි මේක ඩවුන්ලෝඩ් වෙලා අපි මේක ටයිප් කරන දේවල් එයා අර පැත්තෙන් කියන්නේ තර්ඩ් පාටි සමාගමට හෝ මේක එපු කෙනාට ඩීටේල්ස් යනවා. අන්න ඒක තමයි ස්පයිවෙයා වලදී සිද්ධ වෙන්නේ. ඊපස්සේ මේ ස්පයිවෙයා වල ස්වරූප කීපයක් තියෙන පළවෙනි එක ඇඩ්වෙයා. මෙමගින් වෙබ් පිටු නරඹන විට pop-ups ads ලබා දීම සිදු කරයි. ඊපස්සේ browser hijackers පරිශීලකයාගේ වෙබ් බ්‍රවුසරයේ සැකසුම් වෙනස් කර යොදා ඇති හෝම් පේජ් වෙනස් කිරීම සිදු කරයි. ඊට පස්සේ search hijackers පරිශීලකයා ලබා දෙන සෙවුම් පද වෙනස් කර වෙනත් වෙබ් අඩවි වලට යොමු කිරීම සිදු කරයි. ඊට පස්සේ keyloggers පරිශීලකයේ අතුරුපූර්වයේ යතුරු භාවිතය සටහන් කරගෙන ඒ වෙනත් පාර්ශවයන්ට ලබා දීම සිදු කරයි. ස්පයිවෙයා වලින් වැළකීම සඳහා ඇන්ටි ස්පයිවෙයා මෘදුකාංග යක් ස්ථාපනය කිරීම සිදු කළ හැක. එසේම නොමිලේ හා නෛතික නොවන භාගත කිරීම වලදීද වැඩි ආරක්ෂාකාරී විදිහට. අපි සමහරවිට මේ ඇන්ටි වෛරස් දාගන්න ඒවටත් අපි මොකද කරන්නේ? වෙන වෙබ්සයිට් වලින් අරගෙන ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට ඒ වලිනුත් වෙන්නේ සමහර වෙලාවට මොකද අපේ දේවල් තව අනතුරකට භාජනය වීම. එතකොට මේ දේවල් වළක්ව ගන්න අපිට තව ගොඩාක් දේවල් කරන්න පුළුවන්. තේරුණාද? එතකොට මෙතනදී අපිට තව ගොඩාක් දේවල් හම්බ වෙනවා. worms malware කියලා concept එකක් ඉස්සරහට අපි දේවල් කතා කරන්න තියෙනවා. මම මේ සරලව නිකන් කියාගෙන යනවා. malwares කියලා සබා. එතකොට මෙතන malware වල වර්ග කීපයක් තියෙනවා. worms, virus, trojan horse ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. worms කියන එක ගත්තොත් මේ ටික ලියා ගන්නකො. කොලයක් කරන් මේ ටික ලියා ගන්න. පළවෙනි එක තමයි worms. WORMS worms. යම් කිසි වැඩසටහනක් මගින් WORMS WORMS යම් කිසි වැඩසටහනක් මගින් පරිශීලකයාගේ පරිගණකයට ඇතුළු වී පරිගණකයට හා වැඩසටහන් වලට හානි සිදු කිරීමට තැත් කිරීමයි. පරිගණකයට හා වැඩසටහන් වලට හානි සිදු කිරීමට තැත් කිරීම නැත්නම් හානි සිදු කිරීම. පරිගණකයට ඇතුළු වී හානි සිදු කිරීම. ඊළඟට virus VIRUS.
පරිගණකයේ හා එහි දත්තවලට හානි සිදු කරන ආකාරයේ වැඩසටහනකි. පරිගණකයේ හා එහි දත්තවලට හානි සිදු කරන ආකාරයේ වැඩසටහනකි. මේවා අන්තර්ජාලයෙන් විද්‍යුත් තැපැල් ඇමනුම් මගින් වෙබ් ලින්ක් මගින් external pen drive මගින් external pen drives මගින් ආදී නොයෙක් ආකාරවලින් පරිශීලකයාගේ පරිගණකයට ඇතුළු විය හැකිය. හරි ඉවර. ඊළඟට Trojan horse. TROJAN Trojan horse. TROJEN HORSC Trojan horse. පරිගණකයට වැදගත් මෘදුකාංගයක් ලෙස පෙනී සිටිමින් පරිශීලකයාගේ පෞද්ගලිකත්වයට හා පරිගණකයට හානි සිදු කරන මෘදුකාංග ලෙස හැඳින්විය හැකිය. එතකොට අපි මේ අන්තර්ජාලය තුළ ඊමේල් යවනකොට එතකොට තව කෙනෙක්ගෙන් pen drives ගන්නකොට එතකොට වෙබ්සයිට් වලට ක්ලික් කරනකොට මේ හැම වෙලාවෙදීම අපි අනිවාර්යෙන්ම ඊට පස්සේ වෙනත් වෙබ්සයිට් වලින් ෆයිල් ඩවුන්ලෝඩ් කරනකොට
මේ හැම වෙලාවෙදීම අපි කරන්නේ මොනවද කියලා හොඳ අවබෝධයකින් තියෙන්න. අපි වෙන කෙනෙක්ගෙන් ෆයිල් එකක් අරන් අපේ පෙන් එක through external drive එකකින් දාගන්නවා නම් අනිවාර්යයෙන්ම පෙන් එක ස්කෑන් කරන්න. පෙන් එක ස්කෑන් කරලා ඉවර වෙලා අදාළ ෆයිල් එක Tamanගේ මේකට පරිගණකයට දාන්න. තමන්ගේ පරිගණකයේ genuine software එකක් නම් තියෙන්නේ ගැටලුවක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් තමන්ගේ පරිගණකයේ ඒ කියන්නේ genuine software එක කියන්නේ operating system එකේ genuine නම් Windows Defender එක තියෙනවා නම් ඒක නිතරම අප්ඩේට් කරනවා නම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් තවත් එහෙමත්ම genuine software එකක් නෙමෙයි නම් පාවිච්චි කරන්නේ ඔයා Kaspersky වගේ එතකොට ESET ඔය වගේ හොඳ මොකක්ද මේ ඇන්ටි වෛරස් software එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒකෙන් ස්කෑන් කරලා පටන් ගන්න. ඊට පස්සේ වෙබ් browsers වලට යනකොටත් මේ HTTPS වගේ ඒ වගේම තමන්ට විශ්වාසදායී වෙබ්සයිට්ස් වලට යන්න. හැම වෙලාවෙම දකින හැම වෙබ්සයිට් එකකටම ලින්ක් කරන සජෙස්ට් වෙන හැම වෙබ්සයිට් එකකටම යන්න එපා. ඊට පස්සේ ඊමේල් ඩවුන්ලෝඩ් කරද්දීම ස්කෑනර් එක through ස්කෑන් කරලා ඩවුන්ලෝඩ් කරන්න. ඊමේල් එක පෙන්නනවා නම් මේකට වෛරස් තියෙන්න පුළුවන් කියලා Tamanට විශ්වාසයක් නැත්නම් ඒක ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා. එතකොට මේවා පිළිබඳව අවබෝධයක් තිබ්බොත් අපිට මේ වෛරස් වලින් ඇතිවෙන හානි පිළිබඳව ආරක්ෂාවක් ඇති කරගන්න පුළුවන්. හරි. ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. තේරුණා නේද කියලා දුන්නේ ඒවා? ඔව් සර්. හරි. ප්‍රශ්න තියෙනවද තව? ඔව් සර් තේරුණා. හරි. එහෙනම් අදට අපි නවත්තමු. හැමෝටම සුබ රාත්‍රියක්. night. Thank you, sir. Good night. Yes sir. Thank you, sir.